උදෑසන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය එදිරිවීර ගුණසේකර, ප්‍රකාශය සේනක උබේසිංහ. 2022 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදය අද සිට. තෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 10 වෙනිදා පස්වරු 5ට. ගුවන්විදුලි රාජ්‍ය සම්මාන උළෙලේදී ජාතික ගුවන්විදුලියට සම්මාන රැසක්. කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් මාත්‍රා 2,99 ලක්ෂයක් ලබා දී අවසන්. බූස්ටර් මාත්‍රාව ලබාගත් පුද්ගලයන් සංඛ්‍යාව 2,65,000 ඉක්මවයි. පාසල් දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව කෙරෙහි විශේෂ සැලකිල්ලක් දක්වන්නයි සෞඛ්‍ය අංශ දෙමව්පියන්ගෙන් ඉල්ලයි. ජනතාව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන්නේ දැයි සෙවීමට විශේෂ මෙහෙයුමක්. ඇෆ්ගනිස්තානයේ මානව හිමිකම් උල්ලංඝනය වීම තවදුරටත්. ශ්‍රී ලංකාවෙන් බටහිර ඉන්දිය කොදෙව්වන්ට දැවැන්ත අභියෝගයක්. 2022 විසර්ජන පනත් කෙටුම්පතේ කාර්ක සභා අවස්ථාවේ විවාදය අද ආරම්භ වෙයි. එය ලබන මාස 10 වෙනිදා දක්වා පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා ජාතික ගුවන්විදුලියට පැවසීය. විසර්ජන පනත් කෙටුම්පතේ දෙවනි වර කියවීමේ ඡන්ද විමසීම ඊයේ පස්වරුවේ පැවැත්වින. එය වැඩි ඡන්ද 93කින් සම්මත විය. පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 153ක් ලැබුණු අතර විරුද්ධව හිමි වූයේ ඡන්ද 60ක් පමණි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඇතුළු ආණ්ඩුවේ පක්ෂ විසර්ජන පනත් කෙටුම්පත දෙවනි වර කියවීමට පක්ෂව ඡන්දය භාවිත කළේය. සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, ඊළඟේ තමිල් අරුසු පක්ෂය ඇතුළු විපක්ෂයේ පාර්ශව විසර්ජන පනත් කෙටුම්පත දෙවනි වර කියවීමට විරුද්ධව ඡන්දය භාවිත කළේය. තෙවනි වර කියවීමේ ඡන්ද විමසීම ලබන මාස 10 වෙනිදා පස්වරු 5ට පැවැත්වෙයි. දෙදහස් 21 ගුවන්විදුලි රාජ්‍ය සම්මාන උළෙලේදී වැඩිම සම්මාන සංඛ්‍යාවක් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට හිමි වේ. භාෂාත්‍රයේම නියෝජනය වන ලෙස එම සම්මාන හිමිවීම විශේෂත්වයකි. සම්මාන ප්‍රදානෝත්සවය කොළඹ බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ පැවැත්වුණේ රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙනි. ප්‍රශස්ත ඉංග්‍රීසි සම්මුඛ සාකච්ඡා වැඩසටහන සහ සාකච්ඡා වැඩසටහන වෙනුවෙන් ඉන්දිරා ප්‍රියදර්ශිනී නවගමුව මහත්මිය සම්මානයෙන් පිදුම් ලැබුවාය. අකණ්ඩව තුන්වන වරටත් ප්‍රශස්ත සිංහල ප්‍රවෘත්ති ප්‍රකාශකට හිමි සම්මානය ඥානින්ද්‍ර පෙරේරා මහතා හිමි කරගත්තේය. ප්‍රශස්ත බාහිර විස්තර කතක සහ ප්‍රශස්ත ගුවන්විදුලි සංනිවේදක යන සම්මාන ද්විත්වයම හිමි කරගත්තේ ගයාන් කෞශාල් ජයවීර මහතා විසිනි. ඉංග්‍රීසි මාධ්‍යයෙන් බාහිර විස්තර කතක සහ ඉංග්‍රීසි ප්‍රවෘත්ති වාර්තාව යන රාජ්‍ය සම්මාන ද්විත්වයම වෙනුවෙන් අංජනා ලියනාරච්චි මහත්මිය සම්මානයට පාත්‍ර වූවාය. හොඳම සම්මුඛ සාකච්ඡා වැඩසටහන වෙනුවෙන් ආර්.එච්. නිර්මලා කාන්තිද සිල්වා මහත්මිය සම්මානයෙන් පිදුම් ලැබුව අතර සාකච්ඡා වැඩසටහන වෙනුවෙන් හිමි රාජ්‍ය සම්මානය දිනාගත්තේ අජිත් වසන්ත ඈපා මහතායි. ආර්.ඩී. හිමානන්ද රාජපක්ෂ මහතා ප්‍රශස්ත සංගීත වැඩසටහන වෙනුවෙන් වන සම්මානයට හිමිකම් කියූ අතර ගුවන්විදුලි නාට්‍ය ශිල්පියා ලෙස හිලේරියන් පෙරේරා මහතා රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලැබුවේය. ප්‍රශස්ත ගුවන්විදුලි නාට්‍ය ශිල්පිනියට හිමි සම්මානය මෙවර හිමි කරගත්තේ පී.බී. වත්සලා ශ්‍රීපාලි මහත්මියයි. හොඳම ගුවන්විදුලි නාට්‍ය නිෂ්පාදනය වෙනුවෙන් වජිර ඉන්දික කරුණාසේන මහතා සම්මානයට පාත්‍ර විය. ප්‍රශස්තතම ඉංග්‍රීසි ප්‍රවෘත්ති ප්‍රකාශිකාවට හිමි රාජ්‍ය සම්මානයට හිමිකම් කීමට සවුන්ති තමම් මෙනවිය සමත් වූවාය. ප්‍රශස්ත ගුවන්විදුලි දමිළ නාට්‍ය රචකයාට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවේ ජමල්දීන් වහබ්දීන් මහතායි. ගුවන්විදුලි දමිළ සංනිවේදිකා රාජ්‍ය සම්මානය නාගපූෂණී කරුප්පයියා මෙනවිය හිමි කරගත්තාය.
ප්‍රශස්ත දමිළ සාකච්ඡා වැඩසටහන වෙනුවෙන් හිමි සම්මානය දිනා ගැනීමට මොහොමදු අබුබකර් මොහොමදු රමීස් මහතා සමත් වූ අතර ගුවන්විදුලි දමිළ නාට්‍ය ශිල්පිනිය ලෙස මෙවර රාජ්‍ය සම්මානයට පාත්‍ර වූයේ කලිස්ටා ලූකස් මහත්මියයි. ප්‍රශස්ත ගුවන්විදුලි ඉංග්‍රීසි මාධ්‍ය සංනිවේදිකා සම්මානය ශරීපා තාහිර් මෙනවියට හිමි වුණේ. මෙවර ගුවන්විදුලි රාජ්‍ය සම්මාන උළෙලේ හොඳම ගුවන්විදුලි ළමා නාට්‍ය ශිල්පියා වශයෙන් තිසරු විශ්ව තාරුක වීරක්කොඩි ශිෂ්‍යයා තේරිපත් වූ අතර හොඳම ගුවන්විදුලි ළමා නාට්‍ය ශිල්පිනිය ලෙස තේරිපත් වූයේ ශාමිනී විදර්ශනා මාතර ආරච්චි ශිෂ්‍යාවයි. ගුවන්විදුලි රාජ්‍ය සම්මාන උළෙල සම්බන්ධයෙන් අදහස් දක්වන ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ මහතා ජාතික ගුවන්විදුලියේ මේ සම්මාන ලැබු සියලු දෙනාටත් ඒ වගේම සියලුම ගුවන්විදුලි නාලිකාවල ඊයේ මේ සම්මාන ලබාගත් මාධ්‍යවේදීන් සාධකවරු නිවේදකවරු ඒ වගේම සියලුම දෙනාටත් මගේ අවංක සුභාශිංසනය පිරිනමනවා ජාතික ගුවන්විදුලියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා හැටියට. ඒත් වශයෙන්ම අපි බලාපොරොත්තු වෙන්නේ ජාතික ගුවන්විදුලියෙන් ජනතාවට හොඳ සේවයක්. ජනතාවට හොඳ සේවයක් ලබා දෙනවා කියන්නේ ජාතික ගුවන්විදුලියේ තිබෙන වැඩසටහන් නාලිකා ඒවයි භාෂාව අන්තර්ගතය මේ සියල්ල ප්‍රායෝගිකව සම්මන්ත්‍ර ප්‍රයෝජනවත් වෙන්න ඕනේ. ඒ වගේම තමයි යම් කිසි මට්ටමක ගුණාත්මක ප්‍රවේශයකින් තියෙන්න ඕන. එහෙම තමයි ගුවන්විදුලිය ආරම්භයේ සිට ඉතිහාසයේ ගමන් මඟ තුල ඇවිල්ලා තියෙන්නේ. ඒකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ අනාගත පරම්පරාවටත් ගුවන්විදුලි ශාස්ත්‍රයේ ඉන්න සියලු දෙනාටම ප්‍රශස්ත ගුවන්විදුලි සේවාවන් කොහොමද පවත්වාගෙන යන්නේ කියන එක පිළිබඳව මිට වඩා නැවුම් අත්දැකීමක් ලබා දෙන්න. විශේෂයෙන්ම අපි සඳහන් කරන්න ඕන රාජ්‍ය ගුවන්විදුලි සම්මාන උත්සවයේ තිබුණේ ඊයේ සම්මාන විශාල ප්‍රමාණයක් ගුවන්විදුලි ලැබිලා තිබෙනවා. ගුවන්විදුලි විවිධ වැඩසටහන් විවිධ අංශ විවිධ නිෂ්පාදකවරු නිවේදකවරු වැඩසටහන් සැලසුම්කරුවන් මේ අයට මේ සම්මාන ලැබිලා තිනවා. අපි සතුටු වෙනවා. ඒ වගේම තමයි අපි මේ වෙනකොට ජාත්‍යන්තර ගුවන්විදුලි තරඟ වලටත් තම උපදෙස් ලබා දීලා තිනවා. වැඩසටහන ඉදිරිපත් කරන්න. ඒ වගේම තමයි ඊළඟට එන ගුවන්විදුලි සම්මාන වලටත් සුදුසු ප්‍රායෝගික වන ගුවන්විදුලි වැඩසටහන් නිෂ්පාදනය කරන්න කියලා උපදෙස් ලබා දීලා තිනවා. ඒ අනුව අපි විශ්වාස කරනවා ජාතික ගුවන්විදුලියේ මේ නිර්මාණකරණය රටේ සෙසු ගුවන්විදුලි නාලිකා වලට ආభాෂයක් වගේම ඒවා නැවුම් අත්දැකීමක් වෙයි කියලා. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන් කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩපිළිවෙල යටතේ මෙරට ජනතාවට මේ දක්වා එන්නත් මාත්‍රා 2,98,84,000ක් ලබා දී තිබේ. පළමු මාත්‍රාව ලබා දී ඇති සංඛ්‍යාව 1,59,11,983කි. මාත්‍රා දෙකම ලබා දී ඇති පුද්ගලයන් සංඛ්‍යාව 1,37,07,519කි. මේ අතර බූස්ටර් එන්නත් මාත්‍රාව 2,65,383 දෙනෙකුට ලබා දී තිබේ. එන්නත් කරන වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මක කෙරේ. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියාවේ සංචාරයක නිරත වන බව විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි. ණය ලබා ගැනීමකින් තොරව වෙනත් ක්‍රමවේද හරහා රටට අවශ්‍ය ප්‍රාග්ධනය ලබා ගැනීම මුදල් අමාත්‍යවරයාගේ ඉන්දිය සංචාරයේ අපේක්ෂාව වී තිබේ. අමාත්‍යවරයාගේ මෙම සංචාරය තුළදී ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් මහතා සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. මෙරට සියලුම පාසල්වල සියලුම ශ්‍රේණි ඊයේ ආරම්භ කෙරෙන. එය සතුටට කරුණකි. එහෙත් දෙමාපියන් සහ ගුරුවරුන් දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව කෙරෙහි විශේෂ අවධානය යොමු කළ යුතු බව ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්නද සිල්වා මහතා පෙන්වා දෙයි. ඇතැම් පාසල්වල සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකරන අයුරු නිරීක්ෂණය වෙයි. එය බරපතල ගැටලුවක් බව වෛද්‍යවරයා අවධාරණය කරයි. කුඩා දරුවා විශේෂයෙන්ම ඔවුන්ට COVID-19 රෝග තත්ත්වය සෑදුනත් රෝග ලක්ෂණ පෙන්වීමේ හැකියාව අඩුයි. එවැනි රෝග ලක්ෂණ පෙන්වන දරුවෙක්ගේ වුණත් සංකූලතා සංකීර්ණ තත්ත්ව සහ විශේෂයෙන් COVID නියුමෝනියාව තත්ත්වය ඇතිවීමේ හැකියාව ඉතාම අඩුයි. එම නිසා COVID-19 සම්බන්ධව ප්‍රධාන වශයෙන් සලකා බැලුවොත් දරුවන්ගේ තත්ත්වය ඉතාම යහපත්. මේ සංකූලතා සහ විශේෂ නියුමෝනියා තත්ත්ව සෑදිච්ච දරුවන්ගේ සමහර කොටසකට දීර්ඝකාලීනව පවතින යම්කිසි රෝගාබාධ තත්ත්ව ඇති වෙන්න පුළුවන්. නමුත් ඉතාම පැහැදිලිව වැඩිහිටියන්ට සාපේක්ෂව ඒ ඉතාම සුළු ප්‍රමාණයකට තමයි වෙන තත්ත්වයක් ඇති වෙන්නේ. විශේෂයෙන් අපි දන්නවා වැඩිහිටියන්ගේ COVID-19 රෝගයෙන් පසුව ඇතිවන රෝග ලක්ෂණ බහුල වශයෙන්ම වැඩි ප්‍රමාණයකට හේතුව ඔවුන්ගේ යම්කිසි මානසික සම්බන්ධ ඇතිවන කොටස් තමයි වැඩි විශේෂයෙන්ම ප්‍රධාන වශයෙන්ම ඇතිවන රෝග ලක්ෂණ. දරුවන් සාමාන්‍යයෙන් මෙවැනි තත්ත්වයක් අපි දක්නට ලැබෙන්නේ නැහැ. නමුත් වැඩිහිටි දරුවන්ගේ යම්කිසි ශ්වසන අපහසුතාව පෙන්වන දේවල්, සමහර විට ඔවුන්ගේ හුස්ම ගැනීමේ යම්කිසි වෙනස් වීම, සමහර විට වෙනදා දක්නට ලැබි අමුතු ආකාරයක කැස්සක් වගේ දෙයක් මෙවැනි දේවල් දක්නට ලැබෙන්න පුළුවන්.
COVID-19 වසංගතය යම් අයුරකින් පාලනය වී තිබේ. ඒ තවදුරටත් පවත්වා ගැනීමට ජනතා සහාය අත්‍යවශ්‍ය බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරයි. රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගන්නා වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීමෙන් වාසි රැසක් හිමිවන බව කොළඹ විශ්වවිද්‍යාලයේ ප්‍රජා විද්‍යා අධ්‍යනාංශයේ ප්‍රජා විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්ය ලක්ෂ්මන් දිසානායක මහතා සඳහන් කරයි. කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් ආර්ථිකයේ මන්දගාමී ස්වභාවයක් දක්නට ලැබේ. ඒ ශ්‍රී ලංකාවට පමණක් නොව සමස්ත ලෝකයටම බලපා ඇති තත්ත්වයකි. මෙවැනි පසුබිමක් තුළ විශ්‍රාම ගැන්වෙන වයස ඉහළ නැංවීම සමාජ ආරක්ෂණ පද්ධතිවල මූල්‍ය පීඩනය අවම කිරීමට හේතුවන බව දිසානායක මහතා අවධාරණය කරයි. කොළඹ විශ්වවිද්‍යාලයේ වාර්ෂික පර්යේෂණ පරිසංවාදය අද ආරම්භ වේ. දෙසැම්බර් 28 වෙනිදා දක්වා විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී එය පැවැත්වෙන බව පර්යේෂණ පරිසංවාද ප්‍රචාරක කමිටු සභාපති මහාචාර්ය සමන්ත හේරත් මහතා පවසයි. කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්ද්‍රිකා එන් විජයරත්න මහත්මිය ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වේ. ශ්‍රී ලංකාවේ ඉන්දියානු වැඩබලන මහකොමසාරිස් විනෝද් කේ ජේකබ් මහතා පර්යේෂණ පරිසංවාදයේ ප්‍රධාන දේශනය පවත්වයි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මහාචාර්ය සමන්ත හේරත් මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ වාර්ෂික පර්යේෂණ පරිසංවාදය විශ්වවිද්‍යාලයේ කැලෙන්ඩර් ඉතාම වැදගත් අංගයක්. මෙම පරිසංවාදයේදී සිදුවන්නේ විශ්වවිද්‍යාලයේ විවිධ පීඨ ඔස්සේ ඉදිරිපත් වෙන ඉතාම වැදගත් ශාස්ත්‍රීය පර්යේෂණ ඒවා ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාවක් සම්පාදනය වීම. මෙවර ඉතා වැදගත් සංසිද්ධිය වන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා විද්‍යා අධ්‍යාපනයට ශත සංවත්සරයක් සම්පූර්ණ වීම නිසා ඊට සමගාමීව තමයි මෙම පර්යේෂණ පරිසංවාදය පැවැත්වෙන්නේ. මෙවර තේමාව වන්නේ අන්තර්වෛශ්වික ප්‍රවේශයක් මගින් ඵලදායී පර්යේෂණ කියන තේමාව. මේ අන්තර්වෛශ්වික පර්යේෂණ අද පර්යේෂණ ක්ෂේත්‍රයේ ඉතාම වැදගත් මාතෘකාවක් වෙනද වැදගත් අවධානය යොමු වන ක්ෂේත්‍රයක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම පර්යේෂණ පත්‍රිකා 483ක් මෙවර පරිසංවාදයේදී ඉදිරිපත් වෙනවා. ඊට සමගාමීව කොළඹ විශ්වවිද්‍යාලය කේන්ද්‍ර කරගෙන සුවිශිෂ්ට ශාස්ත්‍රීය සේවාවක් ඉටු කළ විද්වතුන් සඳහා උපහාර පිරිනැමීමත් ඊට සමගාමීව සිදු වෙනවා. නවපරපුරේ ගායිකා යොහානි දිලෝකාද සිල්වා මෙනවිය ඇගීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ සංසදය අද සංවිධානය කර තිබූ වැඩසටහන නොවැළැක්විය හැකි හේතුවක් මත කල් දමා තිබේ. එය පැවැත්වෙන දිනය ඉදිරියේදී යලි දැනුම් දෙන බව එම සංසදය නිවේදනය කරයි. ගුවන්විදුලි සේවයේ පුරෝගාමියෙකු වූ ඩී.එම්. කොළඹගේ මහතා අභාවප්‍රාප්ත වී අදට වසර 34ක් සම්පූර්ණ වේ. ගුවන්විදුලි සේවයේ ප්‍රථම ස්ථිර නිවේදකයා වූ හෙතෙම සේවයට බැඳී ඇත්තේ 1938 වසරේ ජනවාරි 1 වෙනිදාය. ගුවන්විදුලි ශ්‍රාවක ප්‍රජාව කොළඹ මාමා යන ආදරනාමයෙන් හැඳින්වූ කොළඹගේ සූරීන් ගුවන්විදුලි සේවයේ සිංහල අංශයේ කතා හා නාට්‍ය සම්පාදක තනතුරට පත්ව ඇත. ඔහු 1964 වසරේදී සන්ධ්‍යා සේවයේ පළමු පෙළ තනතුරකටද පත්ව ඇත. 1969 වසරේදී එතුමා ගුවන්විදුලි සේවයෙන් විශ්‍රාම ගන්නා විට වැඩසටහන් අංශයේ ප්‍රධානියා ලෙසද කටයුතු කළේය. ඩී.එම්. කොළඹගේ මහතා අභාවප්‍රාප්ත වීමට දෙමසකට පෙර රාජ්‍ය සාහිත්‍ය උළෙලේදී විශේෂ සම්මානයකින් පිදුම් ලැබීය. එතුමා කෙටි කතාකරුවෙකු මෙන්ම වේදිකා හා සිනමා නළුවෙකුද වෙයි. මීළඟට ප්‍රමුඛ පුවත බලාපොරොත්තු වන්න. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. පාර්ලිමේන්තුවේ හරවත් සංවාද සඳහා වැඩි ඉඩක් ලබා දෙන්නයි අමාත්‍ය ඩලස් අලහප්පෙරුම් මහතා ජනමාධ්‍යෙන් ඉල්ලීමක් කරයි. පාර්ලිමේන්තුව තුළ සිදු කරන ඇතැම් නොවැදගත් සංවාදවලට ජනමාධ්‍යයේ වැඩි ඉඩක් හිමි වේ. එහෙත් රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ සාකච්ඡා කරන හරවත් සංවාදවලට හිමිවන්නේ අඩු ඉඩකඩකි. ඒ හේතුවෙන් පාර්ලිමේන්තුවේ සිදු කරන හරවත් සංවාද සමාජගත කිරීම සඳහා නව වැඩපිළිවෙලක් අවශ්‍ය වේ. මාධ්‍ය සංස්කෘතියේ වෙනසක්ද සිදු විය යුතුය. එය මෙරට ජනමාධ්‍ය ශේෂ්ත්‍රයේ ඉදිරි ප්‍රගමනයට අවශ්‍ය සාධකයක් බව මාතර තිහගොඩ ප්‍රදේශයේ පැවති වැඩසටහනකට සහභාගී වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේය. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්වියාව.
ශක්ති හඬ අවධානය පිණිසයි ඔබ වෙත ගෙනෙන්නේ තෘතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව. ජනතාව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන්නේද යන්න පරීක්ෂා කිරීමේ මෙහෙයුමක් බස්නාහිර පළාත තුළ අද සිට ක්‍රියාත්මකයි. මුව ආවරණය නොපැළඳ පොදු ස්ථානවල ගමන් කරන පුද්ගලයින් පොදු මගී සේවා හා රියදුරන් රථවාහනවල ගමන් ගන්නා මගින් ඇතුළු පොදු මහජනතාව මෙම විශේෂ මෙහෙයුම යටතේ පරීක්ෂාවට ලක් කරන බව පොලිස් මූලස්ථානය පවසයි. සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කරන්නන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කෙරේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලබා දුන් නියෝග නිසි පරිදි අනුගමනය කරමින් සෞඛ්‍ය ආරක්ෂිත ලෙස කටයුතු කරන්නයි පොලිස් මූලස්ථානය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි. නිවැරදි මඟ පෙන්වීමකින් පිළිගත් වෘත්තීය පුහුණු පාඨමාලාවක් තෝරා ගන්න. ප්‍රාදේශීය පිහිටුවා ඇති වෘත්තීය මාර්ගෝපදේශන මධ්‍යස්ථාන වෘත්තීය මාර්ගෝපදේශන නිපුණතා සංවර්ධන නිලධාරීන් මුණ ගැසෙන්න. ව්‍යාජ ලෙස ප්‍රචාරණය කරන පුහුණු ආයතන හා පුහුණු පාඨමාලා පිළිබඳ දැනුවත් වන්න. ඔබේ වටිනා කාලය, මුදල්, ශ්‍රමය අපතේ නොයවා තෘතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචි ප්‍රතිථනීය ලත් පුහුණු පාඨමාලාවන් තෝරා ගන්න. www.tvec.gov.lk වෙබ් අඩවියට පිවිස අදාළ තොරතුරු ලබා ගන්න. තෘතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ පණිවිඩයකි. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය ලක්ෂකඩනි වාසනාවන්තයින් මේ කරන CIB ජනජය වාසනා ඇරමුණා. නොවැම්බර් 30 දක්වා ඔබේ බිල්පතට වටිනා දෙයකි. මාසික දිනුම් ඇදීමෙන් රුපියල් 3000කට වැඩි බිල්පත් සඳහා වටිනා අප්ට්‍රැක්ටර්. ලෝපුරා වාර්තා වන කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 51,75,000ට ආසන්න වේ. වැඩිම මරණ සංඛ්‍යාව ඇමරිකාවෙන් වාර්තා වන අතර 7,94,312ක් ලෙස එය සටහන් වේ. ඉන්දියාවේ සිදුව ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 4,65,911කි. බ්‍රසිලයෙන් කොවිඩ් ආසාදිත මරණ 6,12,782ක්ද රුසියාවෙන් 2,65,336ක්ද වාර්තා වී තිබේ. ලෝපුරා වාර්තා වන කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාවද 25,82,98,384ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඇෆ්ගනිස්තානයේ තවදුරටත් මානව හිමිකම් උල්ලංඝනය වන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. එරට කාන්තාවන්ට රූපවාහිනී ටෙලිනාට්‍යවල රංගපෑම් වළක්වාලමින් තලිබාන් සංවිධානය නීති පනවා තිබේ. කාන්තා මාධ්‍යවේදිනියන් සහ නිවේදිකාවන් තම හිස නිසි පරිදි ආවරණය කර ගැනීමකින් තොරව පෙනී සිටීමද තහනම් වේ. මෙරට කාන්තාවන්ගේ සහ ගැහැණු ළමයින්ගේ අධ්‍යාපන අයිතිය උල්ලංඝනය කරන අයුරින් නීති කිහිපයක් පැනවීමටද තලිබාන් සංවිධානය පසුගියදා ක්‍රියා කළේය. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය ලක්ෂකඩනි වාසනාවන්තයින් මේ කරන CIB ජනජය වාසනා ඇරමුණා. නොවැම්බර් 30 දක්වා ඔබේ බිල්පතට වටිනා දෙයකි. මාසික දිනුම් ඇදීමෙන් රුපියල් 3000කට වැඩි බිල්පත් සඳහා වටිනා අප්ට්‍රැක්ටර්. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. පොල් ගසෙන් වැඩගමු රටදයත් දිනවමු. සහය සඳහා අමතන්න 1928 WhatsApp 070/400/1928 දේශීය පොල් කර්මාන්තයේ නවෝදය ආරම්භමු. ආරුගම්බේ කලපුව සංවර්ධනය කෙරේ. දීවර දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක බව අම්පාර දිස්ත්‍රික් ලේකම් මහින්ද බණ්ඩාරනායක මහතා පවසයි. මත්ස්‍ය සම්පත කල්තබා ගැනීමට අදාළව පවතින අයිස් හිඟයට පිළියමක් ලෙස ඒවා නිෂ්පාදනය කිරීම සඳහා කර්මාන්ත ශාලා කිහිපයක් ආරම්භ කිරීමටද සැලසුම් කර ඇත. මේ සඳහා පොතුවිල් කල්මුණේ වැනි ප්‍රදේශ කෙරෙහි අවධානය යොමු ඇතැයි අම්පාර දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් පවසයි. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. වත්තපිටියේ ඇති පොල් ගහ කියන්නේ අමතර ආදායම් මාර්ගයකට ඔබට ඇති හොඳම මගක්. පොල් මදෙන්, කට්ටෙන්, ලෙල්ලෙන් පමණක් නොව මුළු පොල් ගහෙන්ම හරියටම ප්‍රයෝජනගෙන ඔබේ අතමිට සරු කරගන්නා අතරම ජාතික ආර්ථිකය සවිමත් කිරීම සඳහා දායක වීමට දැන් ඔබට අවස්ථාව. ඵලදායීතාව වැඩි කරගන්න, නාස්තිය අවම කරගන්න, උවදුරු වළක්වා ගන්න. පොල් වගාව සරු කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු දේ පිළිබඳව තවත් බොහෝ තාක්ෂණික සහයෝගය ලබා දෙන්න පොල් පර්යේෂණ ආයතනය සූදානම්. සහාය සඳහා අමතන්න 1928 WhatsApp 070/400/1928. ක්‍රීඩා පුවත්
සංචාරක බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවනි දිනය අදයි. ඊයේ දිනේ නිමාවන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම කඩලු 6ක් දැවි ලකුණු 113ක් රැස් කරගෙන සිටියේය. සාර්ථක පන්දු යැවීමක නිරත වූ රමේෂ් මෙන්ඩිස් ලකුණු 23කට කඩලු 3ක් බිඳ හෙළිය. ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා රැස් කළ ලකුණු සංඛ්‍යාව 386කි. නායක දිමුත් කරුණාරත්න ලකුණු 147යි. ඔහුගේ ඉනිමට 4 පහර 15ක් ඇතුළත් විය. පැතුම් නිශංක ලකුණු 56යි. ධනංජය ද සිල්වා ලකුණු 61ක් රැස් කළේය. දිනේෂ් චන්දිමාල් ලකුණු 45ක් රැස් කිරීමට සමත් විය. 57 වැනි යුද හමුදා මලල ක්‍රීඩා උළෙලේ දෙවනි දිනය අදයි. ක්‍රීඩා උළෙල යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ මඟ පෙන්වීම යටතේ පැවැත්වේ. සියලුම රෙජිමේන්තු නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ තරගාවලියට එක්ව සිටිති. කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී යුද හමුදා මලල ක්‍රීඩා උළෙල පැවැත්වේ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. කොවිඩ්-9 සාමාන්‍යකරණය යටතේ කටුනායක ගුවන් තොටුපළේ කටයුතු කාර්යක්ෂම කිරීමට ඒකාබද්ධ වැඩපිළිවෙලක් සැකසේ. ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම ආගමන විගමන දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා රේගුව සෞඛ්‍ය හා සංචාරක අංශ එක්ව මෙම ඒකාබද්ධ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන ලෙස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබේ. කටුනායක ගුවන් තොටුපළේදී මගීන්ට සිදුවන බාධාවන් අවම කිරීම නව වැඩපිළිවෙලේ අරමුණයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙනාවේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. NSB ස්වර්ණ ජයන්තිය වෙනුවෙන් සුපිරි ජයග්‍රාහකයාට රන් පවුන් 50ක්, දෙවනි ජයග්‍රාහකින් 10 දෙනාට ස්කූටර්, දෙවනි ජයග්‍රාහකින් 10 දෙනාට iPhone, සිව්වැනි ජයග්‍රාහකින් 29 දෙනාට මවුන්ටන් බයික් 2021 ඔක්තෝබර් 1 වෙනිදා සිට 2022 සැප්තැම්බර් 30 දක්වා NSB U Trust හා අවමය මාසිකව ඇමරිකානු ඩොලර් 100ක් හෝ ඊට සමාන ඕනෑම විදේශ මුදලක් මාස 6ක් නොකඩවා එවන්න. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. නව සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් ආරම්භ කෙරේ. ඒ තුළින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා යම් දායකත්වයක් සැපීමට හැකිවනු ඇතැයි ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති කිමාලි ප්‍රනාන්දු මහත්මිය පවසන්නීය. මෙම වැඩපිළිවෙල යටතේ විදේශ සංචාරකීන්ගේ විවාහ මංගල උත්සව, ව්‍යාපාරික අවශ්‍යතා, සම්මන්ත්‍රණ ඇතුළු කටයුතු රැසක් සිදු කිරීමට අපේක්ෂා කෙරේ. ඊට අදාළව ඉන්දියාවෙන් 300ක පමණ පිරිසක් ලියාපදිංචි වී ඇත. මෙරට අතිශය සුන්දර ස්ථාන මේ සඳහා යොදා ගැනේ. මගේ මහත්තයා දාපු මේ රත්තරන් මුද්ද තමයි මගේ ජීවිතේ. LOLC එකට ඔයාලගේ රත්තරන් පණ වගේ. ඔයාලගේ රන් භාණ්ඩ අපි ළඟ තියනකල් ඔයාලට ජීවිත රක්ෂණයකුත් දෙන්නේ අපි විතරයි. වෙලාවට ගෙවා ගන්න බැරි වුණොත් ඔයාලගේ රත්තරන් කොහොම හරි ඔයාලටම දෙන එකයි අපේ ප්‍රතිපත්තිය. ගෙවා ගන්න අමාරු වුණොත් අපි කතා කරලා විසඳුමකුත් දෙනවා. මුද්දට මං හිතපු නැති ගාණක් හම්බුණා. ආපු ගමන් වැඩෙත් උනා. වටිනා තෑග්ගකුත් හම්බුණා. LOLC එක කරන ගනුදෙනුවක් රත්තරන් වටින ගනුදෙනුවක් කියන්නේ ඒක. LOLC ෆයිනෑන්ස් රන්සවි රන්නය සේවාව. රත්තරන් කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ ඩයලොග් සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව හඳුන්වා දෙන නැනස මොබයිල් ඇප් එක මගින් එක ශ්‍රේණියේ සිට අපොස උසස් පෙළ දක්වා සෙසුන්ට ඔන්ලයින් ඉගෙන ගන්න අවස්ථාවක්. විෂය නිර්දේශය තුළ ඇතුළත් සියලුම පාඩම් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම වීඩියෝ පාඩම්ද සහිතයි. දැන් ඔබේ දරුවාට ඔබේ මොබයිල් එකෙන් සබ්ස්ක්‍රිප්ෂන් ගාස්තු නැතිව පහසුවෙන් ඉගෙනුම් කටයුතු වල නිරත වීමට අදම Google Play Store, App Store, Huawei Store හෝ Windows හරහා නැනස මොබයිල් ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඩයලොග් අනාගතය අදයි. පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවයේ හේතුවෙන් අද සිට යළිත් රටපුරා වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. උතුරු මැද හා නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය.
දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ ඩයලොග් සහ අධ්‍යාපන අමාත්‍යංශය එක්ව හඳුන්වා දෙන නැනස මොබයිල් ඇප් එක මගින් එක ශ්‍රේණියේ සිට අපොස උසස් පෙළ දක්වා සෙසුන්ට ඔන්ලයින් ඉගෙන ගන්න අවස්ථාවක්. විෂය නිර්දේශය තුළ ඇතුළත් සියලුම පාඩම් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම වීඩියෝ පාඩම්ද සහිතයි. දැන් ඔබේ දරුවාට ඔබේ මොබයිල් එකෙන් සබ්ස්ක්‍රිප්ෂන් ගාස්තු නැතිව පහසුවෙන් ඉගෙනුම් කටයුතු වල නිරත වීමට අදම Google Play Store, App Store, Huawei Store හෝ Windows හරහා නැනස මොබයිල් ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඩයලොග් අනාගතය ආදායි. දැන් දවසේ සටහන. හැටනව ලක්ෂයක් ජනතාවගේ ජනාධිපතිවරයා ලෙස මා පත් කරගත්තේ රට ඉදිරියේ මා තැබූ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමටය. වසර දෙකකට ආසන්න කාලයක් පුරා පවතින කොවිඩ් අභියෝගය හමුවේ වුවද මම ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමට පසුබට නොවූයෙමි. මා කෙරෙහි ඔබ තැබූ විශ්වාසය එලෙසින්ම ආරක්ෂා කරමින් මාතෘභූමියේත් ඔබගේත් බලාපොරොත්තු සඵල කිරීමට මම ප්‍රතිඥා දෙමි. මේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අභියෝගාත්මක දෙවසරක නොසැලෙන පියසටහන් හමුවේ ජනතාව ආමන්ත්‍රණය කළ අවස්ථාවයි. මේ අභියෝගාත්මක දෙවසර එතුමා විසින් සිදු කරන ලද වැඩ කොටස රහසක් නොවේ. මේ රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම පිණිස රාජ්‍ය බුද්ධි සේවාව ශක්තිමත් කිරීම, ත්‍රිවිධ හමුදා පොලිස් බුද්ධි සේවා ප්‍රතිසංවිධානය කිරීම, ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනය, ජාතික ආරක්ෂක විද්‍යායතන පිහිටවීම, මහජන හිතකාමී කාර්යක්ෂම පොලිස් සේවාවක් ඇති කිරීම, අන්තර්ජාල අපරාධ මැඩලීම ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීම සඳහන් කළ හැකියි. ක්‍රියාන්විත රාජකාරීවලදී ජීවිතක්ෂයට පත් පවුල්වල සමාජිකයන්ට දිවි ඇතිතෙක් වැටුපා දීමන ලබා දීමද කොවිඩ් වසංගතයට එරෙහිව බිලියන ගණන් වියදම් කර අවශ්‍ය පියවර ගැනීමද ජනතා කේන්ද්‍රීය තිරසාර ආර්ථිකයක් ඇති කිරීම වස් මහා මාර්ග අතුරු මාර්ග 1500ක් ඇති කිරීමද ගමසාංග පිළිසඳර අධ්‍යාපනයට ස්ථාවර පදනමක් ඇති කිරීම රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ විවිධ පාර්ශ්වයන් සමග සම්බන්ධ වෙමින් දූෂණ හා අක්‍රමිකතා තුරන් කිරීමට පියවර ගැනීම විශේෂයෙන් සඳහන් කළ යුතුයි. අධිකරණ ශේෂ්ත්‍රයේ වේගවත් ප්‍රතිසංස්කරණයක් තුළින් උපරිමාධිකරණ, මහාධිකරණ, අභියාචනාධිකරණ ඇතුළු සියලු අධිකරණවල භෞතික සම්පත් දියුණු කිරීම, විනිසුරු ප්‍රමාණය වැඩි කිරීම, යල්පැනගිය නීති යාවත්කාලින කර වර්තමානයට ගැලපෙන පරිදි සකස් කිරීම, සමස්ත අධිකරණ පද්ධතියම ඩිජිටල්කරණයට යොමු කිරීම සහ වසර 2030 වන විට රටේ සමස්ත බලශක්ති අවශ්‍යතාවෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති මූලාශ්‍ර මගින් උත්පාදනයට සැලසුම් කිරීම ඉතා වැදගත්ය. කොවිඩ් වසංගතය හමුවේ සිදු සංවර්ධන ක්‍රියාවලියෙන් කොටසක් මේ. තවත් බොහෝ සංවර්ධන කටයුතු සිදු කළ බව අප අමතක කළ යුතු නැත. උදැස්සන ප්‍රවෘත්ති අවසන් කිරීමට යළිත් සිරස්තල. 2022 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදය අද සිට. තෙවනි වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 10 වෙනිදා පස්වරු 5ට. ගුවන්විදුලි රාජ්‍ය සම්මාන උළෙලේදී ජාතික ගුවන්විදුලියට සම්මාන රැසක්. කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් මාත්‍රා 2,99 ලක්ෂයක් ලබා දී අවසන්. බූස්ටර් මාත්‍රාව ලබාගත් පුද්ගලයන් සංඛ්‍යාව 2,65,000 ඉක්මවයි. පාසල් දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව කෙරෙහි විශේෂ සැලකිල්ලක් දක්වන්නයි සෞඛ්‍ය අංශ දෙමව්පියන්ගෙන් ඉල්ලයි. ජනතා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන්නේ දැයි සෙවීමට විශේෂ මෙහෙයුමක්. ඇෆ්ගනිස්තානයේ මානව හිමිකම් උල්ලංඝනය වීම තවදුරටත්. ශ්‍රී ලංකාවෙන් බටහිර ඉන්දිය කොදෙව්වන්ට දැවැන්ත අභියෝගයක්. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශය www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකියි. මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12:45ට බලාපොරොත්තු වන්න. උදැසන ප්‍රවෘත්ති ඉන් සමාප්තයි.